ක්‍රිස්ටල් ඔඩියෝ බුක්ස් ඔබ වෙත ගෙනෙන හැරි පෝටර් සහ රහස් කුටිය 17 වන පරිච්ඡේදය ස්ලිදරින් උරුමකරු. හැරි සිටගෙන සිටියේ මඳ ආලෝකයෙන් යුත් දිගු කුටියක අවසානයේය. අඳුරේ සැඟවී ගිය සිවිලිම දරා සිටීමට සර්පයින්ගේ ආකාරයට නිර්මාණය වූ කොළුණු බොහෝ ගණනක් ඉහළට එසවී තිබෙන. ඒ කුටිය පිරී තිබුණේ මද කොළ පැහැති ආලෝකයකිනි. ඇඟ කිලිපොලා යන නිහඬතාවයේ හැරි සිටගෙන සිටියේය. බැසිලික්ස් මේ අඳුරු කුටියේ කුළුණක පිටුපස හෝ අන් තැනක කුරුමානම් අල්ලමින් සිටින්නේද? එමෙන්ම ජිනී කොයිබද තම මැජික් යෂ්ටිය අතටගත් හැරි සර්පාකාරව ඉහළ ගොස් තිබූ කුළුණු අතරින් ඉදිරියට ගියේය. ඔහු තම නෙත් යාන්තම් ඇරගෙන සිටියේ යම් හඬක් ඇසුණු ක්ෂණිකයෙන්ම එය වසා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය. ඔහු යන දිසාවට පාෂාණමය සර්පයින්ගේ ඇස් ගෙඩි හැරෙන බව හැරිට අවබෝධ විය. එක් වරකට ඔහුට ඒ පාෂාණමය සර්පයින් සැලෙන බව සිතුනේය. එසේ අවසානයේ කුළුණ වෙත යත්ම කුටියේ සම්පූර්ණ උසින් යුත් ප්‍රතිමාවක් දිස්විය. එයට කළු බිත්තිය පසුබිම්ව තිබෙන. එම ප්‍රතිමාවේ මුහුණ බැලීමට හැරිට තම මුහුණ බොහෝසේ ඉහළට යොමු කරන්නට විය. එය ඉතා පැරණි ප්‍රතිමාවකි. මුහුණ වානර ස්වරූපයක් ගත්තේය. එහි රැවුල ඉන්ද්‍රජාලිකයාගේ පාෂාණමය ලෝගුවේ පහළ වාටිය තෙක්ම ඇදී තිබෙන. එම ප්‍රතිමාවේ මහා විසල් පාදක අලු පැහැයෙන් යුක්ත විය. ඔහුගේ පාද අතර මුහුණ බිමට හැරවී බිම වැතර සිටින කුඩා රූපයකි. ඒ රූපයේ ලෝගුව කළු පැහැයෙන් යුක්ත වූ අතර එහි කෙස් රතු පැහැයෙන් යුක්ත විය. ජිනී! හැරි මිමිනුවේය. ඔහු ඇවත දිවගොස් ඇය අසල දනින් වැටුනේය. ජිනී! අනේ මැරෙන්න නං එපා! අනේ මැරෙන්න නං එපා! තම මැජික් යෂ්ටිය පසෙකට දමමින් හැරි ඇගේ උරහිසින් අල්ලා උඩුබැලි අතට හැරුවේය. ඇගේ මුහුණ කිරිකරුණු ප්‍රතිමාවක මුහුණමින් සුදු පැහැ ගත්තේය. සිරුර හිමමින් ශීතල විය. එහෙත් නෙත් පියවී ඇත. එසේනම් ඇය සිහිමුර්ජා තත්ත්වයෙන් නොවේ පසුවන්නේ. එහෙනම් ඇය ජිනී අවදි වෙන්න! ඊ හැරි අසරණව මෙමනුවේය. ජිනීගේ හිස අප්‍රාණිකව වැටී තිබෙන. එයා අවදි වෙන්නේ නෑ. මෘදු කටහඬක් පැවසීය. හැරි වහා සිටගනිමින් අනෙක් පසට හැරුණේය. ආසන්නයේම වූ කුළුණට හේතු වී සිටින උස පිරිමි ළමයෙක් හැරි දුටුවේය. ඔහු සිදුවන සියල්ල නරඹමින් සිටියේය. ඔහුගේ සිරුර පැහැදිලිව හැරිට පෙනුනේ වීදුරුවක් තුළින් බලන විට දිස්වන ආකාරයටය. එහෙත් ඒ කවුදයි හඳුනා ගැනීමට හැරිට දෙවරක් බැලීමට අවශ්‍ය නොවීය. ටොම් රීඩල්! ටොම් හිසවනා එය අනුමත කළේ හැරිගේ මුහුණින් නෙත් ඉවත් නොකරමිනි. ඇයි කියන්නේ එයා අවදි වෙන්නේ නැහැ කියලා? හැරි ඇසුවේය. එයා නෑ, එයාට තාම පණ තියෙනවා. රිඩල් කීවේය. හැරි ඔහු දෙස උවමනාවෙන් බැලුවේය. ටොම් රිඩල් හොග්වර්ට්ස් වල සිටියේ මීට වසර 50කට පෙරය. එහෙත් තවම ඔහු දිස්වන්නේ අවුරුදු 16ක කොළු ගැටියෙකු ලෙසය. ඔහුගේ සිරුර වටා මිහිදුමක් වන් ආලෝකයක් දිස්වෙමින් තිබින. ඔබ හොල්මනක්ද? හැරි අවිශ්වාසයෙන් ඇසුවේය. මතකයක්. ඒ රිඩල් සෙමින් කීවේය. ඔව්. අවුරුදු 50ක් තිස්සේ දිනපොතක රැඳී තිබූ මතකයක්. ප්‍රතිමාවේ දෙවැන්ත පා ඇඟිලි අසල ඇති පොළොව දෙසට ටොම් ඇඟිල්ල දිගු කළේය. එහි වැටී තිබුණේ විලාප නගන මර්ටල්ගේ වැසිකිලි වලේ තිබූ දිනපොතයි. ඒ පොත මෙතනට කෙසේ පැමිණියේදැයි හැරි මවිත වී කල්පනා කළේය. ටොම්! මට උදව් කරන්න! ඊ හැරි පැවසුවේ ජිනීගේ හිස නැවත ඔසවමිනි. අපි මෙයා මෙතනින් ඉවතට අරන් යන්න ඕනේ. මේකේ සර්පයෙක් ඉන්නවා. බැසිලික්ස් කෙනෙක්. කොහෙදයි මන් දන්නේ. ඒත් ඕනි මොහොතක එන්න පුළුවන්. අනේ මට උදව් කරන්න. එහෙත් නිකමටවත් සෙලවුනේ රිඩල් නොවේ. හැරි ඔහුට ශාප කරමින් ජිනී එක් අතකින් වත්තම් කරගෙන තම මැජික් යෂ්ටිය ගැනීමට අනෙක් අත දිගු කළේය. එහෙත් මැජික් යෂ්ටිය තිබුණේ නැත. දැක්කද? රිඩල් ඇසුවේය. හැරි ඔහු දෙස බැලුවේය. රිඩල් තාමත් හැරි දෙස බලාගෙන සිටී. ඔහුගේ ඇඟිලි අතර හැරිගේ මැජික් යෂ්ටිය තිබෙන. ස්තුතියි! කියමින් හැරි ඒ ගැනීමට තම අත දිගු කළේය. රිඩල්ගේ දෙතොළඟ සිනහාවක් රැඳී තිබෙන. ඔහු හැරි දෙස බලාගත් වනම සිටි අතර හැරිගේ මැජික් යෂ්ටිය ඔහු ඒ මේ අත වනමින් සිටියේය. මේ අහන්න! හැරි කලබලෙන් කීවේ ජිනීගේ අප්‍රාණික සිරුරේ බර නිසා තම දනිස් නැමී යද්දීය. අපි යන්න ඕනේ. බැසිලික්ස් ආවොත්? එයා එන්නේ නෑ එයාට කතා කරනකම්.
රිඩල් නිස්කලංකව කීවේය. හැරි ජිනී නැවත පොළොව මත තැබුවේය. ඇය තව දුරටත් ඔසවාගෙන සිටීමට ශක්තියක් නොමැති විය. මොකක්ද ඒකේ තේරුම? හැරි ඇසුවේය. මේ බලන්න රිඩල්, මගේ යෂ්ටිය මට දෙන්න. ඒක මට උවමනා වෙයි. රිඩල් සිනාසුනේය. ඒක ඔබට උවමනා වෙන එකක් නෑ. මොකක්ද ඒ කතාව තේරුම? මට ඕන වෙන එකක් නෑ. හැරි පොටර්, මම මේ අවස්ථාව වෙනකල් බොහෝ කාලයක් බලාගෙන හිටියා. තමුසි හම්බෙනකල්. රිඩල් කීවේය. තමුසි දකින්නට, තමුසෙට කතා කරන්නට. මේ බලනවා. හැරි කෝපයට පත් වෙමින් කීවේය. දැන් මෙතන කතා කරගෙන වෙලාවක් නෑ. අපි ඉන්නේ රාස්කුටිය තුලයි. අපි පස්සේ කතා කරමු. අපි කතා කරන්නේ දැනුයි. ඒ රිඩල් කීවේ දිගටම සිනහාවක් මුව සරසාගෙනයි. එසේ කියමින් ඔහුගේ මැජික් යෂ්ටිය තම කබා සාක්කුවර දමාගත්තේය. හැරි ඔහු දෙස රවා බැලුවේය. යම් කිසි විකාර දෙයක් මෙහි සිදුවන බව හැරිට අවබෝධ විය. ඇයි ජිනට මෙහෙම වුණේ? හැරි ඇස්වේය. ඒක හොඳ ප්‍රශ්නයක්. රිඩල් ප්‍රසන්නව කීවේය. ඒ වගේම දිග කතාවක්. එයාට මෙහෙම වෙන්න හේතුව මම හිතන හැටියට නොපෙනෙන අමුත්තෙකුට එයා තම හදවතේ තිබූ රහස් හෙළිකිරීමයි. මොනවද තමුසි මේ කියන්නේ? හැරි ඇසුවේය. මගේ දිනපොත. රිඩල් කීවේය. කුඩා ජිනී මගේ දිනපොතේ මාස ගණනක් තිස්සේ ලිව්වා එයාගේ සිතේ තිබෙන කනකාටුව පිළිබඳව. එයාගේ අයියලා එයාට විහිළු කොට අපහාස කළ අයුරු. ඒ වගේම එයාලා අයියලා පාවිච්චි කොට පරණ වූ කබා, ඇඳුම්, පරණ පොත් එහෙම ලැබීම නිසා ඇති වූ දුක පිළිබඳව. රිඩල්ගේ නෙත් දැල්වෙනි. ඒ වගේම මහා ප්‍රසිද්ධ උතුම් හැරි පොටර් එයාට කවදාවත් කැමති නොවීම පිළිබඳව. ඒ කතා කරන සෑම අවස්ථාවකම රිඩල්ගේ දෙනෙත් හැරිගේ දෙනෙත් මතම රැඳී තිබෙන ඔහුගේ නෙත්වල ගිජු බැල්මක් විය. මේ වගේ අවුරුදු 11ක ළමයෙකුගේ ගැටලුවකට සවන් දීම මහා කම්මැලි වැඩක්. ඔහු කීවේය. ඒත් මම බොහෝ ඉවසිලිමත්ව සිටියා. මම එයාට ලියලා ඇරියා. මම බොහොම අනුකම්පාවෙන් කටයුතු කළා. මම කාරුණික වුණා. ජිනී මට ආදරය කළා. මට ඔයා වගේ කවුරුත් කාරුණික වුණේ නෑ ටොම්. මගේ හිතේ සැඟවී ඇති දේ ප්‍රකාශ කිරීමට මේ දිනපොත තිබීම මට මහත් සහනයක්. ඒක හරියට මගේ සාක්කුවේ දමාගෙන ඕන තැනකට එක්ක යන්න පුළුවන් හිතවත් යාළුවෙක් හමුණා වගේ. රිඩල් සිනාසුනේය. එය කොහොමටවත් උණුසුම් සිනහාවක් නොවේය. එම සිනහවට හැරිගේ ඇඟේ මයිල් කෙලින් විය. හැරි මා ගැනම කියනවා නම් මට සෑම විටකම පුළුවන් වුණා මට අවැසි අය වශී කරගන්නට. එනිසා ජිනී එයාගේ මුළු ආත්මයම තොරතුරු මා ඉදිරියේ තැබුවා. ඒ ආත්මය මා බලාපොරොත්තු වූ ආත්මයට හරියටම සමානයි. එයාගේ සිත තුළ වූ මහා බිය නිසාත්, එයාගේ ගැඹුරුම රහස් දැනගැනීම නිසාත් මා පෝෂණය වුණා. මම චූටි මිස් වීස්ලිට වඩා බොහෝ බල සම්පන්න වුණා. ඒ ලැබූ ශක්තිය නිසා මම මගේ රහස් කීපයකුත් එයාට ආපසු දුන්නා. මොනවද මේ කියන්නේ? ඊ හැරි බියපත්ව ඇසුවේය. හැරි පොටර්, තමුසෙට තාම හිතාගන්න බැරි වුණාද මොකක්ද උනේ කියලා? රිඩල් නිවිසනසිල්ලේ කීවේය. ජිනී වීස්ලි රහස් කුටිය විවෘත කළා. එයා පාසලේ කුකුලන් ගෙල සිරකර මැරුවා. ඉන් පස්සේ තර්ජනාත්මක පණිවිඩ බිත්තිවල ලිව්වා. ඒ වගේම එයා තමයි ස්ලිදරින් ජරාලේ ඇති අය 4-5 දෙනෙක් පසුපස 4 වරකට සර්පයා පිටත් කළේ. එපමණක් නොවේ, ෆ්ලිච්ගේ බලලා පිටුපසත් සර්පයා යුවේ එයාමයි. නෑ, හැරි කෙන්දිරි ගෑවේය. ඔව්, ඒ රිඩල් කීවේ කලබලයක් නැතිවය. ඇත්තෙන්ම මුල ඉඳලම එයා දැනගෙන හිටියේ නෑ එයා කරන්නේ මොකද්ද කියලා. නමුත් පසුව එයාට මේක ලොකු විනෝදාංශයක් වුණා. තමුසේ කියවන්න ඕනි එයා මේ මෑතකදී දිනපොතේ ලියපු දේ. ඒවා හරි රසවත්. මෙන්න ආදරණීය ටොම්, ඔහු කියාගෙන ගියේ හැරිගේ බීපත් වූ මුහුණින් නෙත් ඉවත් නොකරමිනි. මට හිතෙනවා මගේ මතකය නැති වෙගෙන යනවා කියලා. මගේ ලෝගුවේ සෑම තැනකම කුකුළු පිහාටු තියෙනවා. ඒවා එතනට ආවේ කොහොමද කියලා මන් දන්නේ නැහැ. ආදරණීය ටොම්, හැලොවින් රාත්‍රියේ මා කළ දේ මට මතක නැහැ. බලලෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබුණා. මගේ ඇඳුමේ ඉදිරිපස පුරාම තීන්ත ගෑවී තිබුණා. ආදරණීය ටොම්, පර්සි මට කිව්වා මම සුදුමැලි වෙලා කියලා. එයා කිව්වා මට අසනීපයක් සෑදීගෙන එනවා කියලා. ඒ වගේම මම හුඟක් අමතොයි කියලාත් පර්සි කිව්වා. මට හිතෙනවා මට පිස්සු හැදීගෙන එනවා කියලා. මම හිතනවා මේ සෑම කෙනෙකුට ප්‍රහාර එල්ල කළේ මමයි කියලා ටොම්. හැරිගේ ඇඟිලි වකුටු වී තිබෙන. ඔහුගේ නිය අල්ලතොලට කාවේදී තිබෙන. මේ චූටි ජිනීට එයාගේ දිනපොත සැක කිරීමට කල් කියා. රිඩල් කීවේය. ඒත් අවසානයේ ඇයට සැක හිතුණා. එවිට ඇය උත්සාහ කළේ දිනපොත විනාශ කර දැමීමටයි. එතකොට තමයි එයාගේ දිනපොත ඔයා අතර ලැබුණේ.
ඒ පිළිබඳව මාතරම් සතුටටපත් වූ වෙනත් කිසිම කෙනෙක් නෑ හැරි. මේක ඕනි කෙනෙකුගේ අතර යන්න තිබුණා. ඒත් මට මුණ ගැහෙන්න උවමනාව තිබූ තමුසගේ අතරුම් මේක ගිය එකයි වාසනාව. ඇයි තමුසට මාව මුණ ගැහෙන්න ඕනේ උනේ? යයි හැරි ඇසුවේ උතුරා යන කෝපයෙන් යුතුවය. මේකයි කාරණය. ජිනී තමුස ගැන සියලු විස්තර මට කිව්ව හැරි. රිඩල් කීවේය. එයා කිව්වා තමුසගේ හරිම රසවත් ඉතිහාසය ගැන. ඔහුගේ ඇස් හැරිගේ නරලේ ඇති කැරළ වෙත ගියේය. එමෙන්ම ඔහුගේ මුහුණේ වූ උමතු බව වැඩි විය. මට හිතුණා තමුස ගැන තවදුරටත් හොයන්න ඕන කියලා. තමුසට කතා කරන්න ඕන කියලා. පුළුවන් නම් හමු වෙන්න ඕන කියලා. ඒ නිසා තමුසගේ විශ්වාසය දිනාගන්න අර මෝඩයා හැග්‍රිඩ්ව මම අල්ලලා දුන්නා. හැග්‍රිඩ් මගේ මිත්‍රයා. හැරි කීවේය. ඔහුගේ කටහඬ දැන් සැලෙන ස්වරූපයක් ගත්තේය. එහෙනම් තමුසේ තමයි හැග්‍රිඩ් කොටු වෙන්න බොරු කිව්වේ. එහෙම නේද? මං හිතුවේ තමුසේට වැරදීමක් වුණා කියලා. නමුත් රිඩල් මහත් හඬින් සිනාසුනේය. හැරි මගේ වචනය උඩ තමයි හැග්‍රිඩ් කොටු වුණේ. මහලු ආමන්ඩෝ ඩිප්සෙට් ගානට ගිල්ල ලනුවා. බලනවා එක පැත්තක ටොම් රිඩල් දුප්පත් ඒත් බොහොම බුද්ධිමත්. දෙමාපියන් නැතිවත් බොහෝ නිර්භීත පාසල් ශිෂ්‍යනායකයා. අනිත් පැත්තේ යෝධ ඇඟක් තිබුණට මොලේ කලඳක් නැති හැග්‍රිඩ් සුමානයක් හැර සුමානයක් මොකක් හරි බාල්දියක් දාගත්තා. තමාගේ ඇඳයට වෙයාවුල්ෆ් පැටව් ඇතිදැඩි කරන්න උත්සාහ කළා. ට්‍රෝල්වරුන් එක්ක පොරබදනට හොරෙන් තහනම් කැලේට ගියා. ඇත්තම කියනවා නම් මමත් පුදුම වුණා වැඩේ පත්තු වෙලා ගිය හැටියට. ඒත් ඒ මෝඩියෝ දැනගන්න ඕනේ ස්ලිදරින් උරුමකාරයක් කොහොමටවත් හැග්‍රිඩ් වෙන්න බැරි බව. රහස් කුටිය සහ එයට ඇතුලෙන් රහස් දොර සොයාගන්න මට අවුරුදු 5ක් ගත වුණා. ඉතින් හැග්‍රිඩ් කොහොමද මේ කපේදිවත් ඒක හොයාගන්නේ? හැග්‍රිඩ් නිවැරදි කරු බව සිතනවා වගේ පෙනුනේ ස්වරූපය වෙනස් කිරීමේ විද්‍යාව උගන්වූ ආචාර්ය ඩම්බල්ඩෝ තුමා විතරයි. එයා තමයි හැග්‍රිඩ් පාසලෙන් නරපන්නේ නැතිව උද්‍යාන පාලකයා හැටියට පුහුණු කරන්න කියා ඩිප්පෙට් පෙළඹෙව්වේ. ඩම්බල්ඩෝ තුමා මා ගැන සැක කරන්නේ නැති. කොහොම වුණත් අනෙක් ආචාර්යවරුන් තරම් එතුමා මට කැමති වුණේ නැහැ කියලා මට හිතෙන්නේ. ඩම්බල්ඩෝ තුමා තමසව හරියට තේරුම් ගන්න නැති. ඒ හැරි දත්මිටි කමින් කීවේය. හැග්‍රිඩ් නරපනු ලැබූ පසු එතුමා මා ගැන නිරතුරුවම සෝදිසියෙන් හිටියා. ඒ රිඩල් එතරම් ගණනක් නොගෙන කීවේය. මං හිතුවා මා පාසලේ ඉගෙන ගනිද්දී ආයෙ පාරක් රහස් කුටිය අරණ එක විපත්දායකයි කියලා. ඒත් මම අවුරුදු 10 ගාණක් දුක් විඳලා සොයාගත් දේ නිරපරාධ නාස්ති කරනවත් මම කැමති වුණේ නැහැ. ඒ නිසා මම කල්පනා කළා වයස අවුරුදු 16 මා පිළිබඳ සඳහනක් කරලා දිනපොතක් ලියලා තබලයන්න. එතකොට මට තව කවුරු හරි මගේ මාර්ගය ඔස්සේ ඇරලා සලසා ස්ලිදරින්ගේ උතුම් වැඩ විනාශ කරලා දමන්න පුළුවන්. ඒත් තමසිට බැරි වුණා ඒක ඉටු කරගන්න. ඒ හැරි ජයග්‍රාහී ලීලාවෙන් කීවේය. මේ පාර කවුරුත් මැරුණේ නැහැ. බැරලි පවා මැරුණේ නැහැ. තා පෑ ගණනකින් මැන්ඩ්‍රික් සාරය අරගෙන සංයෝගයක් හදනවා. එතකොට සිහි මුර්ජා වෙලා ඉන්න සියලු දෙනාම සුවපත් වෙනවා. ඇයි මං තමසිර දැන් ටිකකට කලින් කිව්වේ නැද්ද? ජරාලේ ඇතිවුන් එහෙම නැත්නම් සාමාන්‍ය පවුල්වල අයත් වුන් මරා දැමීම දැන් මගේ අරමුණ නොවේ කියලා. දැන් මාස කිහිපයක ඉඳලා මගේ අලුත්ම ඉලක්කය වෙලා තියෙන්නේ තමුසේ. හැරි ඔහු දෙස බලාගෙන සිටියේය. තමුසේ දන්නවද මගේ දිනපොතේ ඊළඟ වාරයේදී දිගහරනු ලැබුව විට මා කොපමණ කෝපයට පත් වුණාද කියලා. ඒක ලිව්වේ තමුසේ නොවේ ජිනි. ඇය තමුසේ ළඟ දිනපොත තියෙනවා දැකලා මහත් කලබලයට පත් වුණා. ඒක කියවන ක්‍රමය තමුසේ දැනගත්තා නම් මම ඒ මග ගිහින් ඇගේ රහස් සියල්ලම තමුසේට කියනවා. ඒ විතරක් නොවේ. මම කිව්වා නම් තමුසේට කවුද කුකුලන්ගේ බෙලිමිරි කන්න කිව්වේ කියලා. එයා බය වුණා. ඒ නිසා තමුසේගේ නිදන කාමරයේ කවුරුත් නැති වෙලාවක් බලලා එයා ඒක ආපහු හොරකම් කරගත්තා. ඒත් මම දැනගත්තා මම මොකද්ද කළ යුත්තේ කියලා. මන් දන්නවා තමුසේ සිලිදරෙන් උරුමකාරය සොයමින් ඉන්න බව. ජිනි තමුසේ ගැන මට කියා තිබූ තොරතුරු වලින් මම තේරුම්ගෙන තිබුණා. මේ අභිරහස විසඳන්නට තමුසේ අපායට වුණත් යන බව. විශේෂයෙන්ම තමුසේගේ හොඳම යාළුවෙකුට පහර දුන්න නම් තමුසේ උමතු වන බව. ඒ වගේම ජිනි මට කියලා තිබුණා තමුසේට සර්ප භාෂාව කතා කරන්න පුළුවන් කියලා ළමුන් අතරේ කසුකුසුවක් තිබෙන බව. ඉතින් මම ජිනි ලවා එයාගේ සමු ගැනීම බිත්තිය ලියවා මෙහෙ ගෙන්න ගත්තා. මෙහෙ ඇවිල්ලා එයා ආපසු යන්න දැඟලුවා. ඇඬුවා. එයාට මෙහි පාළු වැඩි. ඒත් එයාට මෙහෙ ඉන්නවා මිසක් කරන්න වෙන දෙයක් තිබුණේ නැහැ. එයා ඕනාවට වඩා රහස් දිනපොතේ ලියලා තිබුණා. අපි මෙහි ආවයින් පස්සේ මා බලා සිටියේ තමුසේනකල් තමයි. මම දැනගත්තා තමුසේන බව. මට හුඟක් ප්‍රශ්න තියෙනවා තමුසේගෙන් අහන්න හැරි පොටර්. මොන වගේ ඒවාද? ඔහු ඇසුවේ මිට මොලවාගෙනය. හොඳයි.
රෙඩල් කීවිය ප්‍රසන්න සිනහාවක් මුහුණේ ආරූඪ කරගනිමින් මැජික් පිළිබඳව කිසිම දැනුමක් නැති කුඩා ලදරුවෙකුට කොහොමද ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ටතම මායාකාරය පරාද කරන්න පුළුවන් වුණේ? කොහොමද තමුසෙන් නළලේ කැලලක් විතරක් ඇතිව බේරුණේ? ඒ වගේම වොල්ඩෙමෝට් උත්තමයාගේ සම්පූර්ණ බලය බිඳී පරාජය වුණේ. මේ අවස්ථාවේ ඔහුගේ නෙත් තුළ තීක්ෂණ රතු දිස්නයක් මතුවෙමින් තිබෙන. ඇයි තමුසේ කරදර වෙන්නේ මම කොහොමද බේරුණේ කියලා? හැරි සෙමින් කීවය. වොල්ඩෙමෝට් තමුසට පස්සේ කෙනෙක්නේ. හැරි පොටර්. වොල්ඩෙමෝට්. ඒ රිඩල් සිනාසෙමින් කීවය. හැරි පොටර්. වොල්ඩෙමෝට් කියන්නේ මගේ අතීතය, වර්තමානය සහ අනාගතය. ඔහු තම කබා සාක්කුවෙන් හැරිගේ මැජික් ශෂ්ටිය පිටතරගෙන අහසේ වචන 3ක් ලිව්වේය. ටොම්, මාවලෝ, රිඩල්. ඉන්පසු ඔහු නැවත වරක් මැජික් ශෂ්ටිය යොමු කළ අතර තවත් වචන කිහිපයක් ලිව්වේය. මම තමයි ලෝඩ් වෝල්ඩෙමෝට්. මම තමයි ලෝඩ් වෝල්ඩෙමෝට්. ඔහු නිමනුවේය. මේ ගැන මගේ ආසන්නතම හිතවතුන් කවදාත් දැනගෙන හිටියා. ඔබ හිතුවද මම දිගින් දිගටම මාගේ පියාගේ මායාලෝකයට අයත් නොවන ජරා නම පාවිච්චි කරයි කියලා? මගේ නහරවල දුවන්නේ සලසා ස්ලිදරින්ගේ රුධිරයයි. ඒක මගේ අම්මගේ පැත්තෙන් ලැබුණු ලේ. ඔබ හිතනවද මං ඉපදීමටත් පෙර දමාගේ ජරා ලේ ඇති මිනිසෙකුගේ සාමාන්‍ය නමක් මම පාවිච්චි කරයි කියලා? එයා මන් දාලා ගියේ එයාගේ භාර්යාව මායාකාරියක් බව දැනගත්තෙන් පස්සේ. නෑ හැරි. මම වෙනම නමක් නිර්මාණය කරගත්තා. ඔව්. ලෝකයේ කොහේ වුවද සිටින මායාකාරයෝ කීමට පවා බයවන නමක්. මම ලෝකයේ ඉන්න ප්‍රබලතම මායාකාරය වෙනවා. හැරිගේ කල්පනා ශක්තිය සම්පූර්ණයෙන්ම ඇන සිටියේය. ඔහු කලේ රිඩල් දෙස ඔහේ බලා සිටීම පමණි. රිඩල් මේ අනාථ දරුවා හැදී වැඩි මායාකාරයෙකු වී තම දෙමාපියන් වූ පෝට යූල පමණක් නොව තම බොහෝ දෙනෙකු ඝාතනය කළ මේ මිනිමරුවා අවසානයේ හැරි කතා කළේය. ඒක වෙන්නේ නැහැ. ඊ හැරි ද්වේෂයෙන් පිරුණු හඬින් කීවේය. මොකද්ද වෙන්නේ නැත්තේ? රිඩල් ඇසුවේය. උඹ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම මායාකාරය වන බව. හැරි කෝපෙන් කීවේය. උඹේ බලාපොරොත්තු සුන් කරන්නට සිදුවීම් පිළිබඳව දුකයි. ඒත් ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම මායාකාරය තමයි ඇල්බස් ඩම්බල්ඩෝ. කවුරුත් කියන්නේ එහෙමයි. උඹ ප්‍රබල තත්ත්වයේ සිටින විට පවා හොග්වර්ට්ස් තුළ බලය ලබා ගන්න උත්සාහ කරන්න බැරුණානේ. උඹේ කපටිකම් ඩම්බල්ඩෝ තුමා උඹ පාසලේ ඉන්නකොට තේරුම් ගත්තා. උඹ අද කොහේ හරි හැංගිලා හිටියත් උඹ අදත් එතුමට බයයි. රෙඩල්ගේ මුහුණේ තිබූ සිනහවම කී ගොස් ඔහුගේ මුහුණ බැලීමට බැරි තරම් කුරුරු බවට පත්විය. ඩම්බල්ඩෝ මන්දිරෙන් එළවා දැම්මේ මගේ බලයෙනුයි. ඔහු කෝපෙන් කීවේය. උඹ හිතුවට ගියා කියලා එතුමා යන්නම කියනේ. හැරි කෝපෙන් කීවේ රිඩල් බිය ගැනීමටය. රිඩල් යමක් කීමට මුව විවෘත කළද ගල් ගැසී බලා සිටියේය. උඹ අබලං වූ රූපයක්. උඹ මැරිලා. උඹට කිසිම බලයක් නෑ. උඹ මහා කැතයි. උඹ හැංගිලා ඉන්නේ. උඹ ගඳ ගහන එකෙක්. රිඩල්ගේ මුහුණ විරූප විය. එහෙත් ඔහු ආයාසයෙන් සිනාවක් මුහුණේ ආරෝපණය කරගත්තේය. එහෙනම් උඹේ අම්මා මිය ගියේ උඹ බේරගන්නයි. ඒ බලගත්ු ප්‍රතිවශීකරණයක්. කොහොම වුණත් මට දැන් පේනවා උඹේ කිසි ලොකුකමක් නැති බව. මම පුදුමයටපත් වෙලා හිටියා තමයි උඹේ මගේ ලොකු සමානකමක් මන් දුටුවා හැරි පොටර්. ඒක උඹට තේරෙන්නේ නැති. අපි දෙන්නම පියෝ බ්ලඩ් නෙවෙයි. ඒ කියන්නේ මම හරි පියා හරි මායා ලෝකයට අයත් නොවන අය බවයි. අපි දෙන්නම අනාථයෝ. අපි දෙන්නම හදාවඩා ගත්තේ මායා ලෝකයක නොවන සාමාන්‍ය පවුලල අයයි. මං හිතනවා මහා ස්ලිදරින් තුමාගෙන් පස්සේ හොග්වර්ට්ස් වලට පැමිණි සර්ප භාෂාව දැනගෙන හිටියේ අපි දෙන්න පමණයි. අපි දෙන්න පෙනුමෙන් එක සමානයි. ඒත් උඹ මගෙන් උඹේ ජීවිතය ගලවගත්තේ අපූර්ව වාසනාවකටයි. ඒ ටික තමයි මට දැනගන්න ඕන උනේ. හැරි තෘෂ්ණිම් භූතව බලා සිටියේ රිඩල් මැජික් ශෂ්ටිය ඔසවන තුරේ. එහෙත් රිඩල්ගේ දුෂ්ට සිනහව නැවත මතුවිය. දැන් හැරි මම උඹට පොඩි පාඩමක් උගන්වන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු අපි දෙන්නගේම බලය උරගාලා. ඔව්. මහා වොල්ඩෙමෝට් සලසා ස්ලිදරින්ගේ උරුමකාරයා සහ උඹ හැරි පොටර්. ඒ වගේම ඩම්බල්ඩෝ ලොක්කා හැරිට දුන්න ප්‍රබලතම ආයුධ සමග ඔහු කොහේ සිටදෝ පියඹා ඇවිත් බිමට හෙළූ ෆෝක්ස් දෙස සහ නිවාසවලට ළමුන් තෝරන තොප්පිය දෙස දරුණු බැල්මක් හෙළුවේය. ඉන්පසු ඔහු පියවර කීපයක් ඉදිරියට ගොස් උස්සූ කුළුණ අතර ඉහළෙන් වූ ස්ලිදරින් පිළිමේ පාෂාණමය මුහුණ බැලුවේය.
එය ඉතා ඉහළින් අඩක් අඳුරේ තිබුණේය. රිඩල් තම මුව බොහෝසේ විවෘත කොට සර්පයෙකු මෙන් පිම්බේය. එහෙත් ඒ වදන් හැරි තේරුම් ගත්තේය. මට කතා කරනු ස්ලිදරින් හොග්වෝට්ස් ප්‍රධාන 4 දෙනාගෙනුත් ප්‍රධානියා. හැරි වටේට කැරකී එම ප්‍රතිමාවේ මුහුණ දෙස බැලුවේය. ෆොක්ස් ඔහුගේ උරහිස මත හිඳගෙන සාවධානව බලා සිටී. සිල්දරින් මහා ප්‍රතිමාවේ දෙවන්ත මුහුණ සෙලවෙන. හැරි බලා සිටියේ මහත් බියපත්වය. එම ප්‍රතිමාවේ මුව අනුක්‍රමයෙන් විවෘත වන සැටි හැරි දුටුවේය. එය තව තවත් විවෘත විය. අවසානයේ මහා අන්ධකාර කුහරයක් දිස්විය. එය තුලින් යමක් ඇදී එන හඬ ඇසින. එහි පත්ලේ සිට යමක් ඉහළට ඇදී ආවේය. හැරි කුටියේ බිත්තියේ හැපෙනතෙක් පසුපසට ගියේය. ඉන්පසු ඔහු තරයේ තම දැස් පියාගත්තේය. පියාපත් තම කම්මුලේ ස්පර්ශ වීම නිසා ෆොක්ස් ඉහළට පියඹා යන්නට ඇතැයි හැරි තේරුම් ගත්තේය. ඉන්න මා තනිකර දමා යන්න එපා. හැරිට සිතෙන. එහෙත් සර්පයින්ගේ මහා සර්ප රාජයා සමග ෆීනික්ස් කුරුල්ලෙකුට කළ හැකි සටන කුමක්ද? කුටියේ ගල් පොළොව මත යමක් දැඩිසේ වැටෙන හඬ හැරිට ඇසෙන. සිදුවන්නේ කුමක්දයි හැරිට සිතා ගැනීමට හැකිවිය. ඔහුට සිදුවන දේ දැනෙන. ස්ලිදරින් ප්‍රතිමාවේ මුඛයෙන් දෙවන්ත සර්ප රාජයෙකු අනුක්‍රමයෙන් පිටතට ඇදීයනු හැරිට දැනෙන. හැරිට ඒ මහා සර්ප රාජයා පෙනෙන්නාක් නොපෙනෙන්නාක් මෙනි. මරලා දානවා. රිඩල් සර්පයෙකු මෙන් පිඹෙනු හැරිට ඇසෙන. බැසිලික්ස් හැරි දෙසට ඇදී එන්නට විය. උගේ දෙවන්ත සිරුර දූවිලි සමග ගල් පොළොව මත බර හඬකින් ඇදෙනු හැරිට ඇසෙන. දෙනෙත් වසාගෙනම හැරි පැත්තකට ගමන් කරන්නට විය. හැරි ගමන් කළේ තම මඟ සොයා ගැනීමට දෑත් දිගු කරගෙනය. රිඩල්ගේ දුෂ්ට සිනහව හැරිට ඇසෙන. හැරිගේ පය පැකිලෙන. ඔහු බිම වැටුණේය. තොල පුරා ලේ මුව තුළට එනු හැරිට දැනෙන. දැන් සර්පයා දෙවන්තයා සිටින්නේ ඔහුට අඩියක් දෙකක් පමණ ඈතිනි. ඔහුට ඕ සිටින බව හොඳ හැටි දැනී. ඒ සමගම හැරිගේ හිසට ඉහළින් යමක් මහත් විශාල හඬකින් පුපුරා යනු හැරිට ඇසෙන. ඒ සමගම හැරිගේ ඇඟට මහා බරත යමක් වැදුනින් හැරි බිම පතිත විය. හැරි වේගයෙන් විසිවී ගොස් බිත්තියේ වැදුනේය. දැන් සර්පයාගේ විසකුරු දල තම සිරුර තුළට කිඳා බසිනු ඇතැයි හැරිට සිතෙන. හැරිට සර්පයා තව තවත් පිඹිනු ඇසුනේය. එමෙන්ම යමක් වේගයෙන් කුළුණුවල වැදෙනු ඇසින. තව දුරටත් හැරිට ඇස් වසාගෙන සිටිය නොහැකිය. සිදුවන්නේ කුමක්දයි බැලිය යුතුය. ඒ නිසා ඔහු යන්තමින් තම ඇස් විවර කළේය. කිතුල් ගසක මෙන් මහත කඳක් සහ පොල් ගසක් මෙන් උස සිරුරක් ඇති සර්පයා කල්දේරමක් වැනි වටකොරු වූ තම මහා දැවැන්ත හිස මත් වූ කාලෙකමෙන් කුළුණු හිස් අතර ඒමේ අත වනමින් සිටියේය. බියෙන් මුසපත් වූ හැරි තම දෙනෙත් නැවත වසා ගැනීමට උත්සාහ කරත්ම දෙවැන්තයාට තම ගොදුර ලබා ගැනීමට බාධා වී ඇත්තේ කවරෙක්දැයි හැරි දුටුවේය. ෆොක්ස් සර්පයාගේ දෙවැන්ත හිසට ඉහළින් පියාඹමින් සිටියේය. බැසිලික්ස් ඌට දෂ්ට කිරීමට ඒමේ අත පනමින් සිටියේය. උගේ දල අසිපත් මෙන් සියුන් මෙන් දිග විය. ෆොක්ස් ඊතාලයක වේගයෙන් දෙවැන්තයාගේ හිස වෙත පහත් විය. උගේ රන් හොටය හිස තුළට ඇතුළු වූ අතර කළුම කළු තාරවන් රුධිරය වර්ෂාවක් මෙන් ගල් පොළොව මත පතිත විය. දෙවන්තයාගේ වලිගය වේගයෙන් ඒමේ අත වැදෙන. එම පහරකින් හැරි බේරුණේ 99නි. හැරි නැවතත් නෙත් වසා ගැනීමට පෙර සර්පයා හැරුණේය. හැරි උගේ මුහුණ දැස එක එල්ලෙම බැලුවේය. හැරි දුටුවේ ජම්බෝල ගෙඩි දෙකක් මෙන් කහපාටට තිබූ ඇස් දෙකම ෆීනික්ස් කුරුල්ලා විසින් සිදුරු කොට ඇති බවයි. කළු රුධිරය දිය ඇල්ලකින් මෙන් බිමට ඇද වැටෙමින් තිබූ අතර සර්පයා වේදනාවෙන් ඇඹරෙමින් සිටියේය. එපා! ඒ රිඩල් කෑගසනු ඇසෙන. කුරුල්ලා අතෑරපන්! කුරුල්ලා අතෑරපන්! කොල්ලා උඹ පිටුපස උඹට ඉවෙන් ඒක ඉන්න තැන දැනගන්න පුළුවන්. ඌ මරපන්! මාරාන්තික ලෙස තුවාල ලබා සිටි සර්පයා මරු විකල්ලෙන් ඒමේ අත සැලුනේ කුණාටුවකට හසු වූ පොල්ගසක් මෙනි. ෆෝක්ස් සර්පයාගේ හිස වටා කැරකුණේ තම දුෂ්ට ගීතය ගායනා කරමිනි. සර්පයාගේ දෙනෙතින් රුධිරය ගලා එද්දී ෆෝක්ස් වටේ කැරකි උගේ නාසයට කෙටුවේය. සර්පයාගේ දෙවන්ත වලිගය වියරුව ඒමේ අත වැනුනේය. හැරි හිසනමා පහරින් ගැලවුනේය. ඒ අවස්ථාවේ මෘදු යමක් ඔහුගේ කම්මොලේ වැදුනේය. බැසිලික්ස්ගේ වලිගය වැදී නිවාසවලට තොරන් තොප්පිය හැරිගේ අතමත වැටින. හැරි එය අල්ලා ගත්තේය. තමන්ට ඉතිරව ඇත්තේ එය පමණි. තමාගේ එකම අවස්ථාව මිය බව දැනගත්තේය. තම හිසට ඉහළින් බැසිලික්ස්ගේ වලිගය ඊළඟ වර යාමට පෙර ඔහු තම තොප්පිය හිස මත දමාගෙන බිම වැතිරගත්තේය. මට උදව් කරන්න! හැරි සිතුවේය. පිළිතුරු හඬක් නැත. එහෙත් ඒ වෙනුවට හිස් වැස්ම හැකිලෙන්නට විය. හරියටම අදිසි හස්තයක් විසින් එය තෙරපනු ලැබූ කලෙකමෙනි.
යම් කිසි දැඩි දෙයක් හැරිගේ හිසට වැදුනේය. ඒ පහර නිසා ඔහුගේ නෙත්වලින් තරු විසූනේය. හිස්වැස්ම ගලවා දැමීමට එහි ඉහළ කොනින් ඇල්ලුව විට යම් කිසි දැඩි දෙයක් ඔහුගේ අතට හසු විය. හිස්වැස්ම තුළින් ඇදී ආවේ දිලිසෙන රෙදි අසිපතකි. එහි මිටට අල්ලා තිබුණේ බිත්තර ප්‍රමාණය රතු මැණික් කැටය. කුරුල්ලා අතාරුණු, කොල්ලා මරණු, ඌ පිටුපසින් ඉවල්ලනු. හැරි සූදානම්ව දෙපයින් නැගී සිටියය. බැසිලික්ස්ගේ හිස හැරි දෙසට පහත්වන්නට විය. උගේ දෙවන්ත සිරුර දැඩි ලෙස කුළුණුවල වැදින. උගේ ඇස් පිහිටා තිබූ කුහර දෙක කොරොස් කටවල් දෙකක් මෙන් කළු පැහැයෙන් දිස්විය. උගේ මුව ලිං කටක් මෙන් විවෘත වෙත. හැරි මුළුමනින්ම ගිල ගැනීමට ඌ සූදානම්ව සිටි. කඩු දෙකක් මෙන් තියුණු දිගු දල දෙක හැරිට හොඳ හැටි පෙනී. ඌ හිස ඒ මේ අත හැරෙව්වේය. ගසන ලද පළමු පහර හැරි නැමි වෙලක් වූ අතර එය දෙවන්ත කුරුණක වැදී එය දෙදරා ගියේය. ඌ නැවත හිස ඔසවා පහත් කළේය. උගේ දෙපත් දිව හැරිගේ ඇඟේ ගෑවී නුගෑවී ගියේය. හැරි දෑතින්ම කඩුව ඔසවා ගත්තේය. බැසිලික්ස් නැවත වේගෙන් පහර දුන්නේය. මෙවර උගේ ඉලක්කය හරියටම හරිවිය. දෑතින්ම තරයේ කඩුව අල්ලාගත් හැරි තම මුළු වෙරම යොදා උගේ මුවේ උඩුදල්ල ඔස්සේ කඩුවේ මිට දක්වා බැස්සුවේය. එහෙත් උණුසුම් රුධිරය හැරිගේ දෑත දිගේ ගලා එද්දී හැරිගේ අතේ මැණික් කටුව අසලින් දැඩි වේදනාවක් දැනෙන එක් උල් විෂ දලයක් හැරිගේ අත පසාරු කරගෙන ගොස් තිබින. දෙවන්තයා හරස් අතට බිම් පතිත වෙද්දී හැරිගේ අත ඉරි ගියේය. හැරි බිත්තිය දිගේ රූටා බිමට පාත්විය. ඉන්පසු විෂ දලය ගලවා විසිකලේය. එහෙත් තමා ප්‍රමාද වැඩි බව හැරි දැනගත්තේය. තුවාලයේ සිට අත දිගේ දැඩි වේදනාවක් දිවයන්නට විය. ඔහු බිම වැතිර බලා සිටිද්දී තම රුධිරයෙන් තම කබාය තෙත්වී යනු ඔහු දුටුවේය. ඒ සමගම ඔහුගේ දෙනෙත් නීලංකාර වී ගියේය. යම් කිසි රතු බැහැති සේයාවක් හැරිගේ නෙතට යාන්තමින් පෙනුනේය. හැරි අසලින් කුරුල්ලෙකුගේ පාද තබන හඬ හැරිට ඇසුනේය. ෆොක්ස්, ඔයා නියමයි ෆොක්ස්, හැරි කීවේය. කුරුල්ලා තම ලක්ෂණ රන්වන් හොටය සර්පයාගේ විෂ දලයෙන් ඉරිගිය තැනට තැබුවේය. දිව එන පියවර හඬක දෝංකාරය ඔහුට ඇසින. යම් කිසි අඳුරු සේයාවක් හැරිගේ නෙතට ලංවිය. උඹ ඉවරයි පොට. තමන්ට ඉහලෙන් රිඩල්ගේ හඬ ඇසින. උඹ මැරිලා ඉවරයි. ඩම්බල්ඩෝර් ලොක්කාගේ මේ කුරුල්ලත් ඒක දන්නවා. ඔබ දන්නවද ඌ මොකද කරන්න කියලා? ඌ වැළපෙනවා. හැරිට යම් කිසි ඡායාවක් පෙනෙන. කුරුල්ලා තම හිස ලං කරයි. නැවත ඈත් කරයි. උගේ සුන්දර පිහාටු අතරින් මුතු කැට වන් කඳුළු බිඳු බේරෙනු හැරි දුටුවේය. හැරි පොට, මම මෙතනට වෙලා උඹ මැරෙන හැටි බලාගෙන ඉන්නවා. මට හදිස්සියක් නෑ. හැරිගේ හිස බමන්නට විය. සියලු දෙය කැරකෙවෙනු ඔහුට පෙනින. එහෙනම් මහා ප්‍රසිද්ධ මහා කෙරුම්කරුවෙකු වූ හැරි පොටර්ගේ අවසානය ඔහොමයි සිදුවුනේ. රිඩල්ගේ කටහඬ ඈතින් ඇසෙන. රහස් කුටිය හුදකලාවම එයාගේ යාළුවුන් කවුරුත් නැතිව මෝඩයෙක් වගේ මහා මායාකරුවට අභියෝග කළ හැරි පොටර් උඹ අවසානයි. උඹ උඹේ අම්මට එකතු වෙනවා ඇති. එයා උඹට අවුරුදු 12ක ආයු කාලයක් ණයට අරන් දුන්නා. ඒත් අවසානයේදී මහා මායාකාර වොල්ඩෙමෝට් උඹ පරාජය කළා. ඒක ඉතින් කොහොමටත් විය යුතු දෙයක්. මරණය මේ නම් එයද ඊතරම් නරක නැති බව හැරිට සිතෙන. ඔහුගේ අතේ වේදනාව අඩු වී ගියේය. ඒත් මරණය මෙයද අඳුරු වේගෙන යනු වෙනුවට රහස් කුටිය නැවත පෙනෙන්නට පටන් ගත්තේය. හැරි තම හිස සෙලවිය. ෆොක්ස්ද එහි සිටි. ඌ තාමත් හැරිගේ අතමත හිස තබාගෙන සිටි. තුවාලයේ වටා මුතු ඇටවන් කඳුළු කැට දිලිසෙමින් තිබින. එහෙත් දැන් තුවාලයක් නැත. කුරුල්ලා ඵලයන් ඕකගේ ඇඟ ළඟින්. ඒ රිඩල්ගේ හඬ නැවත ඇසින. ඵලයන්. හැරි හිස එසෙව්වේය. රිඩල් තම මැජික් යෂ්ටිය ෆොක්ස් වෙත දිගු කරගෙන සිටි. නැවත වරක් තුවක්කු වෙනි හඬක් මෙන් හඬක් නිකුත් විය. ෆොක්ස් රෝමක් පියඹා ගියේය. ෆීනික්ස්ගේ කඳුළු. රිඩල් හැරිගේ අත දෙස බලමින් කීවේය. ඔව්, ෆීනික්ස් කුරුල්ලගේ කඳුළු වල තුවාල සුව කිරීමේ ගුණයක් තියෙනවා. මට ඒක අමතක වුණා. ඔහු හැරිගේ මුහුණ දෙස බැලුවේය. ඒත් ඒකෙන් වෙනසක් වෙන්නේ නෑ පොට. මෙහෙම වඩා හොඳයි හැරි පොට. උඹයි මමයි. ඔහු තම මැජික් යෂ්ටිය එසෙව්වේය. ඒ සමගම අත්තටු සලන හඬක් ඇසුණු අතර ෆොක්ස් කුටියේ ඉහළින් පියඹා ආවේය. ඒ සමගම හැරිගේ උකුලට යමක් වැටින. එය දිනපොතය. නිමේෂයකට හැරීද මැජික් යෂ්ටිය එල්ල කරගෙන සිටි රිඩල්ද ඒ දෙස බලා සිටියහ. ඊළඟ මොහොතේ හැරි කලින් සිතාමතාගෙන සිටියාක් මෙන් තියුණු වූ බැසිලික්ස්ගේ විෂ දලය අතරගෙන දිනපොත පසාරු වන්නට එයින් එන්නේය. ඇඟ හිරිවැටීගෙන යන වේදනාත්මක කෑගැසීමක් ඇසින.
දිනපොතෙන් තීන්ත උතුරා යන්නට පටන් ගත්තේය. ඒ ගලා ආ තීන්ත වලින් හැරිගේ දෑත් තෙමී ගියේය. ඒ තීන්ත පොළොව පුරා ගලා ගියේ රිඩල් වේදනාවෙන් ඒ මේ අත ඇඹරමින් සිටියේය. ඉන්පසු ඊළඟ මොහොතේ ඔහු පෙන්නට නොසිටියේය. අතුරුදහන් වී ගොසිනි. හැරිගේ මැජික් යෂ්ටිය හඬ නගමින් බිමට වැටින. ඉන්පසු මහා නිහඬතාවක් රජයන්නට විය. දිනපොත තුළින් වැగిරෙන තීන්ත බින්දු පොළොව මත පතිත වන හඬ හැර අන් කිසි හඬක් නොවීය. බැසිලිස්ගේ දලය විසින් දිනපොතේ හරි මැදින් ලොකු හිලක්ද ඇතිකර තිබින. සියෝ ළඟම වෙවුලමින් හැරි කෙලෙන් සිටගත්තේය. ඔහුගේ හිස බමමින් තිබින. ඉතා සෙමින් ඔහු තම මැජික් යෂ්ටියද නිවාසවලට ලමුන් තෝරන තොප්පියද අහුලා ගත්තේය. ඉන්පසු තදින් ඇද බැසිලිස්ගේ උඩුතල්ලෙන් දිලිසෙන අසපත ගලවා ගත්තේය. එවිට කුටියේ අන්තයෙන් සීන් කෙඳිරිල්ලක් ඇසින. ජෙනී කෙඳිරිගාමින් සිටියාය. හැරි ඇදිසට පාතපත්ම ඇය හිඳගත්තාය. විශ්මයට පත් ඇගේ නෙත් බැසිලිස්ගේ දෙවන්ත සිරුරෙන් හැරිගේ ලෙයින් තෙත්වූ ලෝගුව වෙත යොමු විය. ඉන්පසු ඇගේ නෙත් හැරිගේ අතේ වූ දිනපොත වෙත යොමු විය. ඇය දිග සුසුමක් හෙළුවාය. ඇගේ කම්මුල් දිගේ කඳුළු ගලා ආවේය. හැරි, අනේ හැරි, මම මේ ගැන ඔයාට කියන්න හැදුවා උදේ තේමේසේදී. ඒත් පර්සි ඉදිරියේ මට මේ කියාගන්න බැරි වුණා. ඒක කළේ මමයි හැරි. ඒත් මං දිවුරා කියන්නම්. ඒක මගේ උවමනාවට කළ දෙයක් නෙවෙයි. රිඩල් තමයි මං ඒ දේ කිරීමට පෙළඹෙුවේ. එයා මාව බන්ධනය කරගත්තා. ඔයා කොහොමද අර දැවැන්තියා මරා දැම්මේ? කෝ රිඩල්? මම අන්තිමට දැක්කේ එයා දිනපොත තුළින් මතුවෙනවා පමණයි. ඒවා ඔක්කොම හරි. ඊයේ හැරි ඇයට දිනපොතේ හරි මැදින් වූ සිදුර පෙන්වමින් කීවේය. බැසිලිස්ගේ තියුණු දලය විසින් කරන ලද සිදුර ඔහු පෙන්වුවේය. රිඩල් ඉවරයි. ඒ වගේම බැසිලික්ස් ඉවරයි. දැන් ඔක්කොම හරි. ඒත් අපි මෙතනින් පැනගන්න ඕනි. මාව නිරපාදමයි. ජෙනී වැළපෙන්නට වූවාය. හැරි ඇය දෙපයින් නැගුටුවාලීය. බිල් පාසලට ආපු දවසේ ඉඳලමයි මමත් මෙහෙට එන්න පෙරම් පිරුවේ. අම්මයි තාත්තයි මොනවා නොකියේද? ෆොක්ස් ඔවුන් එනතුරු කුටියේ ඉහළ අහසේ සැරිසරමින් සිටියේය. හැරි ජෙනී ඉදිරියට කැඳවුවේය. දෙදෙනාම සර්පයාගේ නිසල සිරුර තුළින් පැන පැන ඉදිරියට ගියහ. මෙසේ ඔහු උමග තුළට අවතීර්ණ වූහ. යම් කිසි හඬක් නගමින් මහා ගල්දොර තමන්ට පසුපසින් වැසියනු හැරිට ඇසින. රොන්! හැරි කෑ ගැසුවේ ඉදිරියට දිවයමිනි. මම ජෙනී බේරගත්තා. එයා හොඳින් ඉන්නවා. රොන් සතුටින් කෑගසුන හැරිට ඇසින. ඊළඟ වංගුව පසුකල විට තමන් විසින් ගලක් තල්ලු කර සාදාගන්නා ලද කුහරයක් තුළින් රොන්ගේ සිනාමුසු මුහුණ දිස්විය. ජෙනී! රොන් ඒ කපොල්ලෙන් අතක් දමමින් ජෙනීට ඒ පැත්තට පැන ගැනීමට උදව් වූවේය. ඔයා ජීවිතුන් අතර ඉන්නවා. දෙවියන්ට පින් සිද්ධ වෙන්න ඕනේ. මොකද වුනේ? ඊ කී අතර ජෙනී කඳුළු සලමින් ඔහු වැළඳගත්තේය. දැන් අඬන්න එපා ජෙනී. ඊ කඳුළු අතර වුවද රොන් කීවේය. අර කුරුල්ලා කොහෙන්ද ආවේ? ෆොක්ස්ද ජෙනීට පසුව කපොල්ලෙන් රිංගා ඉගිලී ඇවිත් තිබින. එයා ඩම්බල්ඩෝ තුමාගේ. ඒ හැරි කීවේ කපොල්ල තුලින් රිංගා එමිනි. කොහොමද ඔයාට අඩුවක් ලැබුණේ? හැරිගේ අතේ තිබෙන දිලිසෙන අසිපත දෙස බලමින් රොන් ඇසුවේය. මං සියලු විස්තර කියන්නම් මෙතන පිට වුණාට පස්සේ. ඊ හැරි කීවේ ජෙනී දෙස බලමිනි. ඒත් පස්සේ හැරි විකස කීවේය. රහස් කොටේ විවෘත කළේ කවුරුන්දැයි දැන්ම රොන්ට නොකිය යුතු බව හැරි සිතුවේය. කොහොමටත් ජෙනී ඉදිරියේ එය නොකිය යුතුය. කොලොකාට්! අර උඩා! ඊ හැරි හිස යොමු කරමින් කීවේය. ඒත් එයා ටිකක් අමාරුවෙන් ඉන්නේ. ඇවිල්ලා බලන්න. ඉහළින් ඉගිලෙන ෆෝක්ස්ගේ රන්වන් පිහාටුවලින් උමග දුලට ආලෝකයක් ලැබින. ඔහු නලේ විවරයතෙක් එනතුරුම එසේ පැමිණීය. ලොක්හාට් එහි බිම හිඳගෙන සිටියේ තමන්ටම සින්දුවක් මුමුණා ගනිමිනි. එයාගේ සිහි විකල් වෙලා රොන් කීවේය. අර කල්පනාවිත කිරීමේ වශිය ආපසු වැඩ කරලා අපට කරපු එක එයාටම මෙදලා. එයා කවුද කොහෙද ඉන්නේ අපි කවුද කියන එක කිසිවක් එයා දන්නේ නැහැ. මං කිව්වා ඇවිල්ලා මාත් එක්ක ඉන්න කියලා. ලොක්හාට් ඔවුන් දෙස බැලුවේය. හලෝ! ඔහු කීවේය. මේක නියම තැනක්. එහෙම නේද? ඔයගොල්ලෝ මෙහෙ දෙන්නේ? නෑ. ඒ රොන් කීවේ හැරි දෙස බලමිනි. හැරි නැඹුරු වී දිගු අඳුරු නලයේ ඉහළින් බැලුවේය. රොන්! ඔයා කල්පනා කළාද අපි මේකේ දිගේ ආපහු යන්නේ කොහොමද කියලා? හැරි රොන්ගෙන් ඇසුවේය. රොන් හිස සැලුවේය. ඒත් ෆොක්ස් ෆීනික්ස් කුරුල්ලා හැරි ඉදිරියට ගොස් පියපත් සලන්නට විය. උගේ දීප්තිමත් ඇස් දෙක පබළු දෙකක් මෙන් දිස්විය. හැරිගේ ඉදිරියට ගොස් උගේ දිගු වලිගය හැරි දෙසට යොමු කළේය. හැරි තේරුම් ගැනීමට නොහැකිව කුරුල්ලා දෙස බැලුවේය. එයා කියන්නේ ඔයාට එයාගේ වලිගය එල්ලෙන්න කියලයි. රොන් විශ්මයට පත්ව කීවේය. ඒත් මේ කුරුල්ලට සොයාගෙන යන්න පුළුවන්ද ඔයාව? ෆොක්ස් කියන්නේ සාමාන්‍ය කුරුල්ලෙක් නෙවෙයි. ඒ හැරි කීවේය. අපි එකිනෙකාගේ අත්වල එල්ලෙන්න ඕනේ. ජෙනී රොන්ගේ අත අල්ල ගන්න. ප්‍රොෆෙසර් ලොක්හාට්! ඒ කියන්නේ ඔයාටයි.
රොන් තදින් ලොක්හාට්හට කීවේය ඔයා ජිනිගේ අතින් අල්ලගන්න. හැරි අසිපතද නිවාසවලට තොරවන හිස්වැස්මද ඉනේ ගසා ගත්තේය. රොන් හැරිගේ කබායේ පිටුපස තරය අල්ලා ගත්තේය. හැරි දෑත් දිගුකොට තරය ෆෝක්ස්ගේ පෙඳේ දිගු පිහාටුවලින් අල්ලා ගත්තේය. ඔහු විශ්මයට පත් කරමින් ඔහුට දැනුනේ එම පිහාට උණුසුම් ගතියකින් යුතු බවය. හැරිගේ මුළු සිරුරම අසාමාන්‍ය ලෙස සැහැල්ලු වන බව හැරිට අවබෝධ විය. ඊළඟ මොහොතේ ඔහු පයිප්පය තුළින් ඉහළට ඇදී යන්නට විය. තමාට බොහෝ පහතෙන් එල්ලී සිටින ලොක්හාට් මේකනම් විශ්මය ජනකයි. විශ්මය ජනකයි හරියට මැජික් එකක් වගේ. ඒ කෑගසනු ඇසින ශීතල සොළඟ හැරිගේ කෙස් පීරාගෙන ගියේය. එම චාරිකාවේ රසවිඳීමට පටන්ගන්නත් පෙර ගමන නිම විය. ඔවුන් විලාපතන මර්ටල්ගේ නානකාමරයේ තෙත පොළොව මත වැටින ලොක්හාට් තම හිස්සැස්ම සකසා ගනිත්ම සිංකගෙන සිතැනට තල්ලු වී මහා පයිප්පයට කටවසා ගත්තේය. මර්ටල් ඇස් ලොකු කර බැලුවාය. ඔයගොල්ලො තාම ජීවතුන් අතර ඇය හැරිට කීවාය. ඔත්තර සිත් කල කිරවා ගන්න දෙයක් නෙවෙයි නෝක. ඒ හැරි කීවේ තම උපැස්සුවල මත තැවරි තිබූ ලේ සහ සෙවල ඉවතර පිස දමමිනි. මං සතුටින් හිටියේ ඕගොල්ලොත් මිය ගියා නම් මගේ වැසිකිලි වලේ අපිට එකට ඉන්න තිබුණා කියලා. මර්ටල් කීවාය. එහෙත් ජිනිගේ දෙනෙතින් තාමත් නිසසලව කඳුළු ගලා එමින් තිබින. දැන් ඉතින් කොහාටද? ඒ රොන් ජිනී දෙස බලමින් ඇසුවේය. හැරි ෆොක්ස් දෙසට අත දිගු කළේය. කොරිඩෝව දිගේ රන් පාටින් බැබලි ෆොක්ස් පෙරමග ගෙන යනු පෙනිනි. ඔහු ෆොක්ස්ගේ පසුපස ගියහ. මත වේලාවකින් ඔවුන් ප්‍රොෆෙසර් මැගොනිකල්ගේ කාර්යාලය ඉදිරියේ සිටියහ. හැරි තට්ටුකොට දොර ඇරියේය. මතු සම්බන්ධයි. තවත් මෙවැනීම කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩේ මත ක්ලික් කරන්න. ස්තුතියි.